බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුරාධපුර ලෝක උරුම නගරය සඳහා මාංශින් සකස් කරන ලද GIS ආශ්‍රිතව සකස් කරන ලද දත්ත කළමනාකරණ පද්ධතිය පිළිබඳව. ඒදී මම මූලික හැඳින්වීමක් මේ ප්‍රසන්ටේෂන් එක ඔස්සේ කරලා ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා මේ ඩේටාබේස් එක ArcGIS ඉන්ටර්ෆේස් එක තුල ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ලබා දීම සඳහා. මම හිතන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති geographical information system නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතිය කියලා කියන්නේ අපේ අවකාශීය දත්ත කළමනාකරණය සඳහා ඒවා තැන්පත් කිරීම සඳහා ඊට පස්සේ අවශ්‍ය පරිදි ලබා ගැනීම සඳහා සිතියම් ගත කිරීම කළමනාකරණය ඇනලිසිස් නැත්නම් විශ්ලේෂණය සහ කළමනාකරණය කියන දේ සඳහා පාවිච්චි කරන පරිගණකගත පද්ධතියක්. වර්තමානයේ වන විට විශේෂයෙන්ම පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණ ශාස්ත්‍රය ආශ්‍රිතව මේ GIS නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතිය බහුල වශයෙන් යොදා ගන්නවා ලෝකයේ පුරාම. ඒ ආශ්‍රිතව දත්ත ගොනු නිර්මාණය කිරීම ඊට පස්සේ විවිධ අවකාශීය කළමනාකරණ අංගයන් සහ ඒකාග්‍රගත නැත්නම් ඉන්ටිග්‍රේටඩ් මැනේජ්මන්ට් සඳහා අපි අපේ අවකාශීය දත්ත මේ උරුම ශාස්ත්‍ර ආශ්‍රිතව වාර්තාවන අපි පාවිච්චි කරනවා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය. මේ ස්ලයිඩ් එකේ පේන්නේ ඔයගලන්ට වෙන්නේ නැති මේ අනුරාධපුරය මේක ඇත්ත වශයෙන්ම අපේ ලංකාවේ තියෙන සුවිශේෂී බිම් කඩක් අනුරාධපුරය කියන්නේ. අපේ මුල්ම නගරය ඒ වගේම තමයි අපේ සිවිලයිසේෂන් එක නැත්නම් ශිෂ්ටාචාරය ආරම්භ වුණ ස්ථානය තමයි අනුරාධපුර කියන්නේ. ප්‍රාග්යිතිහාසික යුගය දක්වා දිව යනවා මේකේ මිනිසා සමග තියෙන සම්බන්ධතාවය. ඊට පස්සේ මෙතන ඇත්ත වශයෙන්ම මේ සිතියමේ මම සකස් කරලා තියෙන්නේ පදනම් මුල් ඓතිහාසික අවධියේ ඉඳගෙන මධ්‍ය ඓතිහාසික අවධිය දක්වා කොහොමද අනුරාධපුර නගරය ආශ්‍රිතව විකාශනය සිදු වුණේ කියන එක ප්‍රාථමික සහ ද්විතීයික දත්ත අපේ මේ තියෙන භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව තියෙන අවකාශීය දත්ත සමග ඒකාග්‍ර කරලා තමයි මේ සිතියම නිර්මාණය කරලා තියෙන්නේ. තොෂින්ම මේක ඊටාම ලංකාවට පමණක් නෙවෙයි ලෝකයටම ඊටාම සුවිශේෂී බිම් කටක්. ඊට හේතුව තමයි ප්‍රාග්යිතිහාසයේ සිට වර්තමානයේ දක්වා අඛණ්ඩව ජනාවාසයක් ලෙස විකාශනය වෙන ශාස්ත්‍රයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අනුරාධපුර. මේ ආශ්‍රිතව ඇත්තටම 18 වන සියවසේ නැත්නම් යටත් විජිත සමයේ සිට වර්තමානයේ දක්වා අඛණ්ඩ වශයෙන් අධ්‍යයනයට ලක් වෙච්ච බිම් කඩක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ අනුරාධපුර කියන ශාස්ත්‍රය. ඒ ආශ්‍රිතව මේ කියන අවුරුදු 150 විතර තිස්සේ සිදු කරන ලද අධ්‍යයනය තුළින් විවිධ ආකෘති වලින් යුතු දත්ත ඉතා සුවිශාල ප්‍රමාණයක් රැස් කරලා තිබෙනවා මේ අවුරුදු 150-125 විතර කාල සීමාව තුළ. අතොෂින්ම මේ අධ්‍යයනයේදී මා උත්සාහ කරේ මෙසේ රැස් කරලා තියෙන දත්ත භූගෝලීය තොරතුරු පද්ධතිය මත පදනම් වූ ඒකාග්‍රගත දත්ත කළමනාකරණ පද්ධතියක් වෙත ගොනු කිරීමට තමයි මේ අධ්‍යයනයේදී මූලික වශයෙන් උත්සාහ දැරුවේ. මා පෙර සඳහන් කර පරිදි අනුරාධපුර විවිධ අධ්‍යයන සඳහා දෙස් විදෙස් විද්වතුන්ගේ සහ ආයතනවල විවිධ අධ්‍යයනයන් සඳහා ලක් වෙලා තිබෙනවා. ඒ ඔස්සේ රැස් කර ගන්නා ලද දත්ත විවිධ ආකෘතීන්ගෙන් එක් ස්ථානවල අපිට හඳුනා ගන්න පුළුවන්. මේ අධ්‍යයනය තුළදී මෙන්න මේ කියන දත්ත ඒකාග්‍ර කිරීමට GIS database එකක් ආශ්‍රිතව ඒකාග්‍ර කිරීමට කිසියම් උත්සාහයක් දරලා තිබෙනවා. ඒ තුලින් මා උත්සාහ කරා මොනවද වර්තමානයේ තියෙන available heritage information දැනට මොනවද තියෙන අපිට ලබා ගන්න පුළුවන් දත්ත සහ ඒවා මොන ආකෘතියෙන්ද තියෙන්නේ කියන එක විශ්ලේෂණය කරන්න. ඊළඟට මේවායි තියෙන විශ්වාසනීය භාවය පිළිබඳව යම්කිසි තක්සේරුවක් කරන්න උත්සාහ කරා. ඊට පස්සේ අපි දැනට දන්නා උරුම ශාස්ත්‍ර ආශ්‍රිතව අනුරාධපුරව තියෙන ඒවායේ තියෙන අංග නැත්නම් අපි කියන properties මේවා අවකාශීය වශයෙන් හඳුනා ගැනීමට කිසියම් උත්සාහයක් දරනවා මේ අධ්‍යයනයේදී. ඒ වගේම තමයි උරුම ප්‍රදේශ සහ ඒ වගේ වර්තමාන තත්වය විශ්ලේෂණය කිරීම. මේවා අවකාශීය වශයෙන් විශ්ලේෂණය කිරීමට කිසියම්
උත්සාහයක් දරනවා මේ අධ්‍යයනය තුළදී. ඒ තුළින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය නැත්නම් මේ උරුම ශේෂ්ත්‍ර ආශ්‍රිතව සහ මේ පොදුවේ මේ කලාපය ආශ්‍රිතවම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහ ඉදිරියේදී කරන අධ්‍යයනයන් සඳහා කිසියම් දායකත්වයක් ලබා දීම මූලික අරමුණක් වෙනවා මෙතන. එහිදී අපි දන්නවා මේ ආකියොලොජිකල් ස්පේෂල් ඩේටා මොඩල්ස් නැත්නම් අපි පුරාවිද්‍යාව සිදු කරන විට පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය යෙදෙන විට අපි මූලික වශයෙන්ම ගනුදෙනු කරන දත්ත වර්ගයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ අවකාශීය දත්ත නැත්නම් ස්පේෂල් ඩේටා. මම හිතන්නේ ඔබ දැනටමත් දන්නවා ඇති අවකාශීය දත්ත කියන්නේ මේ භූමිය සමග කිසියම් සම්බන්ධතාවයක් තිබෙන දත්ත තමයි අපේ අවකාශීය දත්ත කියලා හඳුන්වන්නේ. මෙතන මම උදාහරණ කිහිපයක් දක්වලා තිනවා පුරාවිද්‍යාව ආශ්‍රිතව අපිට දිනදා අපි ගනුදෙනු කරන්න වෙන අවකාශීය දත්ත. එතකොට datum, excavation units, features, survey transacts, sites, settlements මේ වගේ විවිධ පරාමිතීන්ගෙන් සමන්විත අවකාශීය දත්ත සමග අපි දිනදා ගනුදෙනු කරන පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණයේ නියැලෙන විට මේ අධ්‍යයන තුළ විශේෂ අවධානයක් යොමු කරනවා මෙන්න මේ කියන පුරාවිද්‍යාත්මක අවකාශීය දත්ත සඳහා යම්කිසි ආකෘතියක් පිළිගත් ආකෘතියක් නැත්නම් අපි කියන ඩේටා මොඩල් එකක් නිර්මාණය කිරීමට අපි කිසියම් උත්සාහයක් දරනවා මේ අධ්‍යයනය තුළදී. ඒ තුලින් අත් වශයෙන්ම අපිට common template එකක් නැත්නම් මේ අවකාශීය දත්ත පුරාවිද්‍යා ශාස්ත්‍ර ආශ්‍රිතව ලැබෙන හැසිරවීමේදී ඒ සඳහා පොදු ආකෘතියක් නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. එහිදී විවිධ තැන්වල විවිධ ආකාරයෙන් කරනු ලබන දත්ත ඒකාග්‍ර කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මේ තුලින් data sharing නැත්නම් දත්ත හුවමාරු කර ගැනීම සඳහා අපිට යම්කිසි පොදු ආකෘතියක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. තවත් මේන් ලැබෙන ප්‍රතිලාභයක් තමයි අපේ තියෙන අවකාශීය සම්බන්ධතාවයන් නැත්නම් ස්පේෂල් රිලේෂන්ෂිප්ස් ගැන අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වගේ පොදු ආකෘතියක් නිර්මාණය කර ගැනීම තුලින්. මෙහිදී මේ අධ්‍යයනයේ මූලික අරමුණ උනේ අත්වශයෙන්ම මම පෙර සඳහන් කරපු පරිදි ලෝකුරුම ශාස්ත්‍රයක් වන අනුරාධපුර සඳහා GIS නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතිය මත පදනම් වූ තොරතුරු කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම තමයි මේ ක්‍රියාවලියේ මූලික අරමුණ උනේ. විශේෂයෙන්ම decision making process නැත්නම් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ පර්යේෂණ සඳහා සහායක් විදිහට ඒ වගේ දත්ත කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම තමයි මූලික අරමුණ උනේ. ඊට අමතරව අවශේෂ අරමුණු කිහිපයක් හඳුනා ගන්න පුළුවන් මේ අධ්‍යයනය ආශ්‍රිත එකක් තමයි GIS heritage inventory එක. නැත්නම් GIS නැත්නම් භූගෝලීය තොරතුරු මත පද්ධතිය මත පදනම් වූ උරුම ලේඛනයක් සකස් කිරීම එක් අරමුණක් වුණා, අවශේෂ අරමුණක් වුණා. ඒ වගේම තමයි මම පෙර සඳහන් කරපු විදිහට පුරාවිද්‍යාත්මක ශාස්ත්‍ර කටයුතු සහ විශ්ලේෂණ සඳහා ප්‍රාදේශීය සහ ශාස්ත්‍ර මට්ටමින් පරිමාණයන්ගෙන් යම්කිසි දත්ත ආකෘතියක් නිර්මාණය කිරීම තවත් එක් අරමුණක් වුණා මේ අධ්‍යයනයේදී. ඊළඟට තව අරමුණක් තමයි මේක භූගෝලීය තොරතුරු පද්ධතියේ මේකේ තියෙන විශ්ලේෂණ මේ හැකියාවන් පාවිච්චි කරලා අපේ තීරණ ගැනීමේ ශාස්ත්‍ර ආශ්‍රිතව තීරණ ගැනීමේ ක්‍රියාවලියට යම් සහයෝගයක් ලබා දීමට අපේක්ෂා කරනවා. මෙන්න මේ කියන අරමුණු ආශ්‍රය කරගෙන තමයි මේ අධ්‍යයනය ක්‍රියාත්මක වෙන්නේ. මගේ අධ්‍යයන ප්‍රදේශ විදියට මම තෝරගන්නේ අපේ කෝ ඒරියා එක නැත්නම් අනුරාධපුර ආශ්‍රිතව තිබෙන ප්‍රධාන උරුම ශාස්ත්‍ර දැනට ලෝක උරුම ශාස්ත්‍රය ආශ්‍රිතව ප්‍රධාන උරුම ශාස්ත්‍ර ස්ථානගත වෙලා තිබෙන කලාපය. එහිදී පදනම් දත්ත නැත්නම් බේස් ඩේටා රැස් කරනවා ශ්‍රී ලංකීය මට්ටමින් අනුරාධපුර දිස්ත්‍රික්ක මට්ටමේ සහ අනුරාධපුර මේ නගරයේ මට්ටමේ සහ උරුම ශාස්ත්‍ර ආශ්‍රිත දත්ත ප්‍රධාන වශයෙන්ම මේ කෝ ඒරියා එක ආශ්‍රිතව තමයි රැස් කිරීම සිදුවන්නේ. ක්‍රමවේදය ගත්තාම ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේ කාණ්ඩ කීපයක් යටතේ
සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි මේ දත්ත රැස් කිරීම සහ මේවා සකස් කිරීම සිදු කරේ කොයි ආකාරයෙන්ද කියන එක. ඊළඟට මේ ශේෂ්ත්‍ර තෝරාගත්ත ශේෂ්ත්‍ර කිහිපයක් ආශ්‍රිතව ටොපෝග්‍රැෆික් සර්වේ එකක් සිදු කරා. ටෝටල් ස්ටේෂන් එකක් පාවිච්චි කරලා. ඒ සඳහා පාවිච්චි කරපු ක්‍රමවේද සහ කොහොමද අපේ භූ අවකාශීය දත්ත ගුණුව සකස් කරේ කියන එක සහ අවසාන වශයෙන් ආකියොලොජිකල් ඩේටා මොඩල් එක නැත්නම් ඒ පුරාවිද්‍යාත්මක දත්ත ආකෘතිය සකස් කිරීම සිදුුනේ කොහොමද කියන එක ක්‍රමවේද යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. අත් වශයෙන්ම ජේතවන ව්‍යාපෘති ආශ්‍රිතව අනුරාධපුර ආශ්‍රිතව තියෙන මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘතියක් වන ජේතවන ව්‍යාපෘති ආශ්‍රිතව complete heritage survey එකක් නැත්නම් detail survey එකක් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම මෙහිදී සිදු වුණා. අනිකුත් ක්ෂේත්‍ර ආශ්‍රිතව මහා විහාරය, අබේගිරිය, සිටඩෙල් එක වගේ ක්ෂේත්‍ර සඳහා මූලික දත්ත, මූලික අවකාශීය උරුම අවකාශීය දත්ත රැස් කිරීම සිදු වුණා. එතනදී ප්‍රධාන වශයෙන්ම දැනට සිදු කරලා තියෙන අධ්‍යයනයන් ඔස්සේ රැස් කරලා තිබෙන විවිධ සිතියම් ඊට පස්සේ වගු සටහන් වාර්තා පබ්ලිකේෂන්ස් නැත්නම් ප්‍රකාශනවල තියෙනවා CAD drawings AutoCAD වලින් නිර්මාණය කරපුවා GIS layers මේ වගේ විවිධ ආකෘති වලින් තියෙන දත්ත මේ කියන උරුම දත්ත ගුණුව සඳහා ඒකාග්‍ර කිරීම සිදු වුණා මේ ක්‍රියාවලිය තුලදී. ප්‍රධාන වශයෙන්ම කල්චරල් හෙරිටේජ් නැත්නම් සංස්කෘතික උරුමය කියන එක සඳහා මෙතනදී නිර්වචනයක් විදිහට පාවිච්චි කරේ යුනෙස්කෝ ලෝක උරුම ප්‍රඥප්තිය හඳුන්වලා දීලා තියෙන කොටස මොනියුමන්ට්ස් නැත්නම් ස්මාරක groups of buildings ගොඩනැගිලි සමූහ සහ sites ශේෂ්ත්‍ර කියන අංග මේ නිර්වචනය ඔස්සේ තමයි මේ උරුම දත්ත ගුණුව සඳහා දත්ත රැස් කිරීම සිදු වෙන්නේ. මේ වගේ මගේ විසින් පාවිච්චි කරන ලද ක්‍රමවේදයේ මේ විදිහට අකුලවා දක්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ දත්ත රැස් කිරීම සිදු වුණා. විවිධ වාර්තාවල තියෙන තොරතුරු උරුමය ආශ්‍රිතව තියෙන තොරතුරු ඊට පස්සේ on screen data capture from geo rectified maps අපි අර භූ කණ්ඩාංකගත කරපු geo preference කරපු සිතියම් පාවිච්චි කරලා on screen digitization සිදු කරා. මේවා පසුව satellite image සහ aerial photographs ඔස්සේ තවදුරටත් පරීක්ෂා කිරීම සිදු වුණා. මේවායේ නිවැරදිතාවය තහවුරු කර ගැනීම සඳහා. ඊට පස්සේ අපි field survey එකකින් තව දත්ත කොටසක් රැස් කරා. විශේෂයෙන්ම GPS පාවිච්චි කරලා ඒ තියෙන coordinates ගන්න එක, ඊට පස්සේ CAD drawings, total station එක පාවිච්චි කරලා කරන ලද survey මේ වගේ field data එකතු වෙනවා. මෙන්න මේ කියන දත්ත සමුදායන් සියල්ල අවසානයේ heritage feature classes විදියට නැත්නම් උරුමය ආශ්‍රිත feature classes විදියට දත්ත ගුණුවට එකතු කිරීම සිදු වුණා. මෙන්න මේ කියන ප්‍රධාන ක්‍රියාවලිය ඔස්සේ තමයි ක්‍රමවේදය හඳුන්වලා දෙන්න පුළුවන්. එෙහිදී ප්‍රධාන වශයෙන් පරිමාණයන් කිහිපයක දත්ත මේ දත්ත ගුණුව සඳහා ඇතුළත් කිරීම සිදු වෙනවා. එතෙන්දී base data නැත්නම් පදනම් දත්ත විදිහට ලංකාව මට්ටමේ තියෙන දත්ත 1,250,000 දත්ත, ඊට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මට්ටමේ තියෙන 1,50,000 දත්ත, ඊට පස්සේ අනුරාධපුර උරුම නගරය ආශ්‍රිතව තියෙන දත්ත 1,15,000 පරිමාණයෙන් සහ ශේෂ්ත්‍රාශ්‍රිතව තියෙන විස්තරාත්මක දත්ත මේක සඳහා ඇතුළත් කිරීම සිදු වෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් සිදු වෙනවා මෙතනදී ජේතවන ශේෂ්ත්‍රාශ්‍රිතව සිදු කරලා තියෙන මේක අත් වශයෙන්ම මේක සාම්පල් එකක් විදිහට එක්ස්කවේෂන් එකක් පුරාවිද්‍යාත්මක කැණීමක් තෝරාගෙන ඒ ආශ්‍රිතව තියෙන දත්ත 1,200 පරිමාණයෙන් සකස් කරලා තියෙන දත්ත මේ ගොනුවට ඇතුළත් කිරීම සිදු වුණා. මේ විදිහට තමයි මූලික සැකිල්ල තියෙන්නේ ඩේටාබේස් එකේ. මම හිතන්නේ මම මූලික හැඳින්වීමක් කරේ මොකක්ද මේ ක්‍රියාවලිය සිදු කරේ කියලා. මම ඊළඟට බලාපොරොත්තු වෙනවා ArcGIS ඉන්ටර්ෆේස් එක තුල ඔයගලන්ට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න මේ ඩේටාබේස් එක කොයි වගේ ආකාරයකින්ද තියෙන්නේ කියලා. අනුරාධ මට ඒක ෂෙයා කරගන්න පුළුවන් වෙයි නේද? පුළුවන්. මේක ෂෙයා කරන එක නවත්තලා මේ ෂෙයා කරන්න පුළුවන්.
ස්ටෙප් එක ෂෙයා කරන්න පුළුවන් ඕනනම් හරි පේනව නේද? හරි පේ. ඔව් සර්. හරි. මම හිතන්නේ ඔයගොල්ලෝ දැනටම යම්කිසි අවබෝධයක් ලබාගෙන ඇති මේ ArcGIS ඉන්ටර්ෆේස් එක ගැන. මේක තමයි කමර්ෂියලි පාවිච්චි කරන ජනප්‍රියම software එක GIS සඳහා. මම මේ සඳහා පාවිච්චි කරේ මේ ArcGIS කියන software එක. ඔයගොල්ලන්ට මේ වම් පැත්තේ තියෙන table of contents වල පේනවා ඇති මගේ database එක කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ කියන කොටස් ශාස්ත්‍රය කරගෙන තමයි මගේ database එක සකස් වෙලා තියෙන්නේ. මෙතනදී මූලික වශයෙන් මේ තියෙන්නේ base data layers. මෙතන අපි දකිනවා ශ්‍රී ලංකාව මට්ටමින් තියෙන layers තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ SRTM digital elevation model එක තියෙන්නේ. ඊට පස්සේ මම ගණනාවක් layers ඇතුළත් කරලා තියෙන සඳහා contour layer එක ඊට පස්සේ road network එක 1,250,000 තියෙන data streams ඊට පස්සේ cities ප්‍රධාන නගර මොනවද අපේ දිස්ත්‍රික්ක මොනවද මේ වගේ ප්‍රධාන base data layers කීපයක් ඇතුළත් කරලා තිනවා 1,250,000 තියෙන survey department එක සකස් කරලා තියෙන දත්ත. ඊළඟට අපි මෙතනින් ඊළඟ base data layer එකට යනවා අනුරාධපුර දිස්ත්‍රික්ක මට්ටමින් තියෙන දත්ත. එතනත් layers ගණනාවක් සකස් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් 150,000 සිතියන් ආශ්‍රිතව දක්නට තියෙන දත්ත ස්තර contours ඊට පස්සේ ඒකේ transport එක hydrology එක මේ වගේ ස්තර කීපයක් මේ සඳහා ඇතුළත් කරලා තිබෙනවා. සාමාන්‍ය අපි මෙතනින් යනවා ඊළඟ base data layer එකට අනුරාධපුර city නැත්නම් උරුම නගරය ආශ්‍රිතව තියෙන දත්ත. හෙලෝ හරි. එතනදී ප්‍රධාන වශයෙන් දත්ත රැස් කිරීම දැනට තිබෙන දත්ත ගොනු නැත්නම් සිතියම් ආශ්‍රිතව තියෙන දත්ත සහ විශේෂයෙන්ම මේකේ තියෙන important buildings hotels information centers වගේ ඒවා GPS එකක් ඔස්සේ සකස් කිරීම සිදු කරා. ඊට පස්සේ අනෙකුත් දත්ත ගොනු ඒවයි තියෙන historical sites මොනවද ප්‍රධාන වශයෙන් තියෙන ශේෂ්ත්‍ර ඊට පස්සේ මේ ආශ්‍රිතව තියෙන hydrology එක නැත්නම් ජල වාහන රටාව streams මොනවද ඊට පස්සේ මේකේ තියෙන transport එක මේ වගේ base soil layer එක මේ වගේ layers ගණනාවක් ඇතුළත් කරලා තියෙනවා මේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව තියෙන දත්ත ගණුවට base data layers වලට. හරි. ඊට පස්සේ මෙන්න මේ කියන ප්‍රධාන උරුම ශේෂ්ත්‍ර ආශ්‍රිතව තමයි අපේ උරුම දත්ත ගණුව සකස් වීම සිදුවන්නේ. මම එහිදී මුලින්ම ඔයගලන්ට හෙලෝ අනුරාධපුර ඇතුල් නගරය ආශ්‍රිතව ඔයගලන්ට පේනවා ඇති මේ තින්නේ අනුරාධපුර ඇතුල් නගරය ආශ්‍රිතව ඇතුළත් කරලා තියෙන දත්ත ගණු. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම අපි රැස් කරලා තිනවා මේ ආශ්‍රිතව තියෙන contour survey එකක් total station එක ආශ්‍රිතව කරා මේ ආශ්‍රිතව සකස් කරපු digital elevation model එක තිබෙන්නේ.
ඒ වගේම මොනවද එක්ස්කවේෂන්ස් මොනවද? ශේෂ්ත්‍රය ආශ්‍රිතව සිදු කරලා තියෙන එක්ස්කවේෂන්ස්. ඔයගලන්ට පේනවා ඇති මේ ප්‍රධාන වශයෙන් ඇතුල් නගරය ආශ්‍රිතව කරලා තිබෙන කැණීම් මොනවද කියලා ස්ථානගත කරලා තියෙනවා. ඊට පස්සේ ආශ්‍රිතව තියෙන මාස්ටර් ප්ලෑන් එක. ප්‍රධාන වශයෙන් තියෙන ගොඩනැගිලි මහපාලි ඊට පස්සේ විජයබාහු පැලස් ඒ වගේ ප්‍රධාන වශයෙන් තියෙන ගොඩනැගිලි ටික මේ ආශ්‍රිතව ඇතුළත් කරලා තියෙනවා. මේ වගේ බේස් හෙරිටේජ් ලේයර්ස් කීපයක් අපි අනුරාධපුර සිටඩෙල් එක ආශ්‍රිතව සකස් කරලා තිබෙනවා. ඊට පස්සේ සිටඩෙල් එකෙන් පස්සේ අපි දන්නවා ප්‍රධාන වශයෙන් වැදගත් වෙන ශේෂ්ත්‍ර තමයි මේ ආශ්‍රිතව නිර්මාණය වෙන මොනාස්ට්‍රීස්. නැත්නම් ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ බුදුදහම හඳුන්වා දීමෙන් පස්සේ මේ ඇතුල් නගරය වටා ප්‍රධාන ආරාම වලල්ලක් ස්ථානගත වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒදී මුල්ම වරට ස්ථානගත වන ශේෂ්ත්‍රය තමයි මහා විහාර සංකීර්ණය. රොන්නැලිසාය ශ්‍රී මහා බෝධිය සහ තූපාරාමයේ සහිත මහා විහාර ශේෂ්ත්‍රය. මේ තින්නේ මහා විහාරය ආශ්‍රිතව සකස් කරපු මාස්ටර් ප්ලෑන් එක. මේක මම on screen digitization නැත්නම් මැනුවලි ඇඳපු drawing එකක් on screen digitize කරලා තමයි ඒක geo reference කරලා මේ දත්ත ගොනුවට ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ආශ්‍රිතව තියෙන මාස්ටර් ප්ලෑන් එක සහ ග්‍රිඩ් ප්ලෑන් එක. ඔයගොල්ලෝ දැන් නැති ශේෂ්ත්‍ර ආශ්‍රිතව අපි කටයුතු කරනකොට මේ වගේ ග්‍රිඩ් ප්ලෑන් එකක් නිර්මාණය කරගන්නවා. ඒ තින්නේ මහා විහාරය ආශ්‍රිතව තියෙන ග්‍රිඩ් ප්ලෑන් එක. මෙන්න මේ කියන ප්‍රධාන බේස් data layers මහා විහාර ශේෂ්ත්‍රය ආශ්‍රිතව හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඊළඟ ප්‍රධාන ආරාමික ශේෂ්ත්‍රය තමයි මේ භූදර්ශනයට ඇතුළත් වන ඊළඟ අවස්ථාවේ අබේගිරිය මොනාස්ට්‍රීක. අබේගිරිය මොනාස්ට්‍රීක ආශ්‍රිතව වෙනත් ආකාරයේ ක්‍රමවේදයක් පාවිච්චි කරේ. මේක ටෝටල් ස්ටේෂන් එකක් පාවිච්චි කරලා සම්පූර්ණ ටොපෝග්‍රැෆික් සර්වේ එකක් කරලා තමයි මේ දත්ත නිර්මාණය කරලා තියෙන්නේ. ඒදී AutoCAD විදිහට නිර්මාණය කරපු දත්ත පසුව ජියෝ රෙෆරන්ස් කරලා මේ දත්ත ගුණුවට ඇතුළත් කරලා තියෙන්නේ. මේක ඩීටේල් ඩ්‍රෝවින් එකක් අපිට මෙතන හඳුනා ගන්න පුළුවන් පරිමාණයට සකස් කරපු අබේගිරිය ආශ්‍රිතව. හරි. ඊළඟට අපි දන්නවා ඊළඟ ආරාමික ශේෂ්ත්‍රය තමයි මේ ආශ්‍රිතව තියෙන ජේතවන විහාර සංකීර්ණය. අත් වශයෙන්ම ඒ ආශ්‍රිතව තමයි අපි ප්‍රධාන වශයෙන්ම දත්ත රැස් කිරීම සිදු කරේ ජේතවන ශේෂ්ත්‍රය ආශ්‍රිතව. ඒ ආශ්‍රිතව දත්ත ස්තර ගණනාවක් සකස් කිරීම සිදු වුණා. මම ඔයගලන්ට පෙන්නන්නම් ඒවා එකින් එක මොනවද කියලා. මේ තින්නේ ජේතවන ශේෂ්ත්‍රය ආශ්‍රිතව අපි ඒ ආශ්‍රිත පුරාවිද්‍යාත්මක කටයුතු පටන් ගත්ත කාලේ මේවා සංරක්ෂණය කිරීමට ප්‍රථම තිබුණු මාස්ටර් ප්ලෑන් එක තමයි මේ ඔයගොල්ලන්ට මෙතන හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒකම තමයි ආශ්‍රිතව තියෙන ග්‍රිඩ් ප්ලෑන් එකත් මේ සඳහා ඇතුළත් කරලා තිබෙනවා. ඊට පස්සේ මේ post conservation master plan එක ඊට පස්සේ අපිට තියෙනවා ඒ ආශ්‍රිතව තියෙන after conservation නැත්නම් සංරක්ෂණ කටයුතු වලින් පසුව අඳින ලද මාස්ටර් ප්ලෑන් එක මේ සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ අපිට මේ GIS වල තියෙන විශේෂත්වයක් තමයි විශේෂයෙන්ම උරුමය සමග සම්බන්ධ වෙනකොට අපිට පුළුවන් මේ historical draw maps නැත්නම් ඓතිහාසිකව තියෙන සිතියම් අපිට පුළුවන් මේ දත්ත ගොනු සමග ඒකාග්‍ර කිරීමට. ඒ වගේ දත්ත ස්තරයක් තමයි මෙතන තියෙන්නේ. මේ 1920 ගණන් වල හඳින ලද අනුරාධපුර පැරණි නගරය ආශ්‍රිත සිතියම. ඔයගොල්ලෝ සමහරවිට අහලා ඇති අනුරාධපුර පැරණි නගරය ඉස්සර පිහිටා තිබුණේ මේ පූජා භූමිය ආශ්‍රිතව. ඔයගොල්ලන්ට පේනවා ඇති ආශ්‍රිතව තිබුණු ගොඩනැගිලි මේ ආරාමික භූමිය ආශ්‍රිතව මේ ත්‍රිකුණාමලේ පාර ජේතවනාරාමයේ හරහා යන්නේ. ඒ සමග තියෙන සාමාන්‍ය ගොඩනැගිලි කම්කරුවන්ගේ ගොඩනැගිලි මේ වගේ දේවල් මේ 1920 ගණන් වල අඳින ලද සිතියම තුල ඇතුළත් වෙනවා.
ඊට පස්සේ අපිට මේ ආශ්‍රිතව තියෙන vegetation එක නැත්තම් තියෙන සියලුම ශාක අපි GPS උපකරණයක් ආශ්‍රිතව දත්ත ගණුවට ඇතුළත් කරලා තිනවා. ඒවයි තියෙන නම් සහ විද්‍යාත්මක නාම ඇතුළත්ව. මොකද මේ විවිධ රටාවන් හඳුනා ගැනීම සඳහා අපිට පුරාවිද්‍යාව ආශ්‍රිතව විවිධ රටාවන් හඳුනා ගැනීම සඳහා මේ ශාකායනයේ සම්බන්ධය වැදගත් වෙනවා. ඊළඟට මෙතන මෙන්න මේ තියෙන්නේ inscription symbols and carvings. අපි දන්නවා ජේතවන සලපතන මාළු ආශ්‍රිතව අති විශාල ප්‍රමාණයක් තියෙනවා ශිලාලේඛන කැටයම් සහ සංකේත. ඒ සියලුම සංකේත ශිලාලේඛන සහ කැටයම් මේ ආශ්‍රිතව මේ දත්ත ස්තරය සඳහා සම්බන්ධ කරලා තියෙනවා. ඒවයි ලොකේෂන් එක සහ මූලික ඇට්‍රිබියුට් තොරතුරු ආශ්‍රිතව. ඊට පස්සේ අපිට තියෙනවා ඒ ආශ්‍රිතව තියෙන එලිවේෂන්ස් නැත්නම් ශේෂ්ත්‍ර ආශ්‍රිතව තියෙන උස මට්ටම් පිළිබඳ තොරතුරු. ඊට පස්සේ ජේතවනය ආශ්‍රිතව කරන ලද ප්‍රධාන කැණීම් වල විස්තර මේ සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ contours නැත්නම් ශේෂ්ත්‍ර ආශ්‍රිතව තියෙන සමෝච්ච රේඛා. මෙන්න මේ වගේ විවිධ ස්තර උරුමය හා සම්බන්ධ ස්තර ගණනාවක් මේ ජේතවන ශේෂ්ත්‍රය ආශ්‍රිතව අපි ඇතුළත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට පේනවා ඇති අපිට මේ තුලින් හඳුනා ගන්න පුළුවන් කොහොමද උරුම නගරයේ සැකස්ම කියන්නේ. මධ්‍යගත නගරය, ඒ වටා වෙන ආරාමික ශේෂ්ත්‍ර, ඊට පස්සේ වටා වෙන වාරි මාර්ග මේ වගේ අංගයන් අපිට අවකාශීය වශයෙන් විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබෙන මේ දත්ත ගණුව ආශ්‍රිතව. ඊළඟට මම සඳහන් කරා ජේතවනයේ ආශ්‍රිතව මෙන්න මේ වගේ විවිධ පර්යේෂණ කැණීම් දියත් කරලා තිනවා. එයින් තෝරාගත් එකක් තමයි මෙන්න මේ JSOWP 2003 කියන කැණීම. ඒ සඳහා ඒ කැණීම් ආශ්‍රිතව තියෙන සියලුම දත්ත මෙන්න මේ දත්ත ගණුව ආශ්‍රිතව අපිට දැන් මේ ශේෂ්ත්‍රය අවකාශීය වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙන මේ භූමියට සාපේක්ෂව. මේ තින්නේ කැණීම් ආශ්‍රිතව තියෙන සියලුම තොරතුරු. මම හිතන්නේ ඔයගොල්ලෝ පුරාවිද්‍යාව කරන අය විදියට දන්නවා ඇති. අපි එතෙන්දී අර කන්ටෙක්ස්ට් ක්‍රමය පාවිච්චි කරනවා නම් ඒ කන්ටෙක්ස්ට් ෂීට්ස් වල තියෙන තොරතුරු ඊට පස්සේ ඒ ලෙවල් වලින් මේ සියලුම තොරතුරු මේ ආශ්‍රිතව ඇතුළත් කරලා තියෙනවා. අපි දැන් මේකේ ඇට්‍රිබියුට් ටේබල් එක ඕපන් කරගත්තොත් ඔයගොල්ලෝ අර සයන්ස් බුක් එක කියලා සකස් කරන්නේ කැණීම කරනකොට ඒ සයන්ස් බුක් එකේ තියෙන සියලුම තොරතුරු මේ එක ටේබල් එකක් තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒකේ තියෙන කලර් එක මොකක්ද, ටෙක්ස්චර් එක, ඩිස්ට්‍රිබියුෂන්, ඉන්ක්ලූෂන්, සැම්පල් නම්බර්, සයන්ස් බුක් නම්බර්, ඊට පස්සේ ආටිෆැක්ට්ස් මොනවද හම්බෙලා තින්නේ, මේ සියලුම දේවල් තියෙනවා. අපිට ඉතා පහසුවෙන් මේක අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් අපිට මේකේ තියෙන ඔයගොල්ලෝ දන්න මේ ইনফরমේෂන් ටූල් එක පාවිච්චි කරලා ඒ එක් ස්තරය තුල තියෙන තොරතුරු අපිට මේ විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මැනුවලි ගත්තොත් ඉතා විශාල ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් මේ කැණීම් ආශ්‍රිතව තියෙන මේ අවකාශීය උරුම අවකාශීය දත්ත ගුණුවට ඒකාග්‍ර කරලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි පටන් ගත්තේ ශ්‍රී ලංකාව මට්ටමින්. ශ්‍රී ලංකා මට්ටමින් පටන් අරගෙන ඊට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්ක මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ මේ උරුම නගරයේ මට්ටමට ඇවිල්ලා මේ කේවල ශේෂ්ත්‍ර මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ එතන තියෙන මේ කුඩා මීටර් 3 කුඩා කැණීමක් දක්වා සියලුම දත්ත මේ කියන තනි දත්ත ගුණයකට ඇතුළත් කරලා තියෙනවා. අත් වශයෙන්ම මේක අපි මැනුවලි ගත්තොත් කබඩ් ගණනාවක මාධ්‍ය ගණනාවකින් රැස් කරලා තියෙන තොරතුරු තමයි අපි මේ එකම දත්ත ගුණයක් තුල නිරූපණය කරලා තියෙන්නේ. මීට අමතරව CCF ආයතනයේ දායකත්වයෙන් මේ තියෙන බටහිර ආරාම නැත්නම් වෙස්ටර්න් මොනාස්ට්‍රීස් ආශ්‍රිතව ටොපෝග්‍රැෆික් සර්වේ එකක් දියත් වුණා. ටෝටල් ස්ටේෂන් පාවිච්චි කරලා ඒ ආශ්‍රිතව සකස් කරපු දත්ත ගුණුත් මේ දත්ත ගුණුවට ඇතුළත් කරලා තිබෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඒ කියන ශේෂ්ත්‍ර බටහිර ආරාම ආශ්‍රිතව තිබෙන ඒවායි තියෙන සයිට් ප්ලෑන්, කොන්ටුවර්, එලිවේෂන් මේ වගේ දේවල් මේ දත්ත ගුණුව තුල ඇතුළත් කරලා තියෙනවා.
අපි zoom කරලා බැලුවොත් මේ තින්නේ බටහිර ආරාමයේ එක ශේෂ්ත්‍රයක්. ඒ ආශ්‍රිතව තියෙන සයිට් ප්ලෑන් එක, කොන්ටුවර් සහ අනෙකුත් ස්වභාවික සංස්කෘතික දේවල් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් බර ඩොකියුමන්ට් එකක්. ඒක නිසා ලෝඩ් වෙන්න වෙලා යනවා. මම ඒ නිසා ලේයර්ස් ටික ඔෆ් කරනවා. මූලික වශයෙන් මට මේ ටික තමයි සාකච්ඡා කරන්න අවශ්‍ය වුණේ. ඒ කියන්නේ අපිට පුළුවන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරලා අපේ උරුම ශාස්ත්‍ර නැත්නම් පුරාවිද්‍යාත්මක ශාස්ත්‍ර සහ උරුම ශාස්ත්‍ර ආශ්‍රිතව තියෙන අවකාශීය දත්ත අපිට ඒකාග්‍ර විදියට විවිධ ආකෘතීන්ගෙන් තියෙන දත්ත ඒකාග්‍ර විදියට කළමනාකරණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මේ දත්ත ගුණ පාවිච්චි කරලා උල්ලා දැනටම ඉගෙනගෙන ඇති මේ තියෙන විවිධ අවකාශීය සහ අනිකුත් විශ්ලේෂණයන් පාවිච්චි කරලා අපිට බොහෝ විශ්ලේෂණ කටයුතු සිදු කරන්න පුළුවන් මේ ආශ්‍රිතව. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය, ඊට පස්සේ මේ උරුම ශාස්ත්‍ර කළමනාකරණය, මේවා ආශ්‍රිත තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා අපිට විවිධ උපකාර ලබා ගන්න පුළුවන් මේ විශ්ලේෂණ පාවිච්චි කරලා. ඒ වගේම මේ ශාස්ත්‍ර ආශ්‍රිතව කරන පර්යේෂණ ආශ්‍රිතව අපිට බොහෝ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා මේ විශ්ලේෂණයන් පාවිච්චි කරලා.